ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. එහෙනම් අපි අද ආරම්භ කරන්නේ 6 ශ්‍රේණියේ දශම දෙවෙනි කොටස. මේ පාඩම ටිකක් දීර්ඝ හින්දා මම කොටස් දෙකකින් තමයි ඔයාලා එක්ක සාකච්ඡා කරන්නේ. ඉතින් අද පාඩම තුලින් අපි දශම සංඛ්‍යා සංසන්දනය ඊළඟට දශම සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීම වගේම පෙළ පොතේ අභ්‍යාස සඳහා පිළිතුරු සපයන්නටත් මම බලාපොරොත්තු වෙනවා. අපි ඉස්සෙල්ලම දශම සංඛ්‍යා සංසන්දනය කිරීමට පුරුදු වෙමු. මේක ක්‍රම දෙකක් යටතේ මම සාකච්ඡා කරනවා. පළවෙනි එක තමයි පුතේ භාග ලෙස ලිවීම මගින්. දෙවෙනි එක ස්ථානීය අගය සැලකීම මගින්. මේ ක්‍රම දෙකම අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔව් දරුවනේ අපි දැන් භාගයක් ලෙස ලිවීම මගින් දශම සංඛ්‍යා සංසන්දනය කරන ආකාරය ඉගෙන ගනිමු. මේ සඳහා අපි උදාහරණ කිහිපයක් සාකච්ඡා කරමු. අපි ඉස්සෙල්ලම 0.3 සහ 0.7 කියන සංඛ්‍යා දෙක සංසන්දනය කරලා බලමු. එතකොට 0.3 කියන්නේ 10න් 3යි. 0.7 ලියන්න පුළුවන් අපිට භාගයක් විදිහට 10න් 7යි කියලා. දැන් ඔබට තේරෙනවනේ 10න් 3යි 10න් 7යි. එතකොට මේකෙන් විශාල වෙන්නේ කොටස් 7ක් තියෙන 10න් 7. ඒ නිසා අපි 0.3ට වඩා විශාලයි 0.7 කියලා උත්තරේ ලියන්න පුළුවන්. එතකොට පළවෙනි දශම සංසන්දනය. එකක් සමාන කොටස් 10කට බෙදීමෙන් දශම ලැබෙන බවත් 10ට බෙදූ කොටස් 3කට වඩා 10ට බෙදූ කොටස් 7 විශාල වන බවත් මෙතෙන්දි මතක තියාගන්න ඕන. ඊළඟට මම දෙවෙනි ගැටලුව විදිහට තෝරගන්නවා 0.8 සහ 0.2 කියන දශම සංඛ්‍යා දෙක. ඉතින් ඔබ දන්නවා 0.8 කියන්නේ 10න් කොටස් 8යි කියලා. 0.2 කියන්නේ 10ට බෙදූ කොටස් 2යි. එතකොට අනිවාර්යයෙන්ම 10න් 8 විශාල වෙනවා. ඒ නිසා 0.8 විශාල වෙනවා 0.2ට වඩා. ඉතින් දරුවනේ මෙලෙස භාග ලෙස ලිවීමේ ක්‍රමය මගින් අපිට දශම සංඛ්‍යා කිහිපයක් වුණත් එකවර සංසන්දනය කිරීමට හැකියාව ලැබෙනවා. ඔව් මම ඊළඟ උදාහරණ විදිහට තෝරගන්නවා 100න් කොටස් ලැබෙන දශම සංඛ්‍යා දෙකක්. ඒ සඳහා 0.43 සහ 0.6යි 1 තෝරා ගනිමු. ඉතින් දැන් ඔබටත් පුළුවන් මා සමගම මේ ගැටලුව විසඳන්න. පළවෙනි එක අපි ලියන්නේ 100න් කොටස් 43යි කියලා. ඉතාලම සරලයි. ඒ වගේම දෙවෙනි එක අපි දන්නවා අනිවාර්යයෙන්ම 100න් කොටස් 61යි කියලා. ඉතින් 100න් කොටස් 61 නේ විශාල වෙන්නේ. ඒ නිසා මේ දශම සංඛ්‍යා දෙක අතරින් 0.61 තමයි විශාල සංඛ්‍යාව වෙන්නේ. එහෙනම් දරුවනේ දැන් ඕනෑම දශම සංඛ්‍යාවක් භාග විදිහට ලිවීම මගින් සංසන්දනය කිරීම ඉතාම පහසුයි කියලා දැන් ඔයාලට හොඳට තේරෙනවා ඇති. ඔව් මම ඊළඟට තෝරගන්නවා 0.38 සහ 0.7 තරමක වෙනසක් තියෙනවා මේ සංඛ්‍යා දෙකේ. ඒතර පළවෙනි එක අපි ලියනවා 100න් 38යි කියලා. නමුත් දෙවෙනි එක ලියන්න වෙන්නේ 100න් පංගු විදිහට නෙමෙයි. කොහොමද ලියන්නේ? 10න් 7යි කියලා. නමුත් දැන් හරය 100 සමාන කරගන්න එපා. ඒ නිසා දෙපැත්තම 10න් වැඩි කරන උඩයි යටයි. එතකොට එනවා 100න් 70යි කියලා. 100න් 70යි කියලා. දැන් ඔබට පැහැදිලිනේ 100න් 70 තමයි විශාල වෙන්නේ. ඒ නිසා මම පිළිතුර විදිහට ලියනවා 0.38ට වඩා විශාල වෙනවා 0.7. 100න් 70 කියන්නේ 0.7නේ. ඊළඟ ගැටලුව සඳහා මම තෝරගන්නවා 2.62 සමග 1.93. දැන් පූර්ණ සංඛ්‍යා තියෙනවා දශම වලට අමතරව. ඒතර අපි මේව භාග විදිහට ඉතාම ලේසියෙන් ලියන්න පුළුවන් 2යි 100න් 62. ඊළඟ එක 1යි 100න් 93. 1යි 100න් 93. ඉතින් මේක දකිද්දිම ඔබට පැහැදිලිනේ පූර්ණ සංඛ්‍යා දෙක එකට වඩා විශාලයි. ඇත්තටම භාග විදිහට ලියන්න අවශ්‍යත් නැහැ. පිළිතුර තමයි 2යි 100න් 62 ලැබිච්ච 2.62 තමයි විශාල සංඛ්‍යාව වෙන්නේ. 2.62
6යි 2 විශාලයි 1.93ට වඩා. දැන් අපි ස්ථානීය අගය සැලකීමෙන් දශම සංඛ්‍යා සංසන්දනය කරන හැටි ඉගෙන ගනිමු. ඇත්තටම කියනවා නම් දුවේ පුතේ කලින් ක්‍රමයටත් වඩා ඊටාම ලේසි ක්‍රමයක් මේක. ඉතින් මේ සඳහා තෝරා ගන්න සංඛ්‍යා දෙකකින් පළවෙනි එක 32.51. අනිත් සංඛ්‍යාව විදිහට මම තෝරා ගන්නවා 14.3.2. ඉතින් මේ සංඛ්‍යා දෙක දිහා බලද්දී දශම තිතෙන් වම් පැත්තේ ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යා පැත්තේ එකක තියෙන 32 අනිකේ තියෙන්නේ 14. ඒ නිසා 32 තමයි විශාල සංඛ්‍යාව වෙන්නේ. එතකොට අපි ලියන්න පුළුවන් 32.5 එක විශාල වෙනවා 14.32ට වඩා කියලා. ඊළඟ උදාහරණයට මම තෝරා ගන්නවා 8.7 සමග 5.97 වෙනස් සංඛ්‍යා. එතකොට පූර්ණ සංඛ්‍යා දෙපැත්තේ 8 සහ 5 තියෙනවා. එතකොට ඒ දෙකෙන් විශාල වෙන්නේ 8. දශම සංඛ්‍යා ගැන සැලකිය යුතු වෙන්නේ නැහැ. ඒ නිසා මම ලියනවා 8.7 විශාල වෙනවා 5.97ට වඩා කියලා. යම්කිසි ගැටලුවක නැත්නම් දශම සංඛ්‍යාවල පූර්ණ සංඛ්‍යා සමාන වුණොත් අපිට වෙනස් ආකාරයකට තමයි කටයුතු කරන්නට වෙන්නේ. ඒ වගේ වෙලාවකදී අපි දශම සංඛ්‍යාවල ස්ථානීය අගයන් පරීක්ෂා කරන්නට ඕනේ. මෙවැනි ගැටලුවකට උදාහරණයක් විදිහට 6.85 සමග 6.78 මම තෝරගත්තා. සංඛ්‍යා දෙකේම වම් පැත්තේ පූර්ණ සංඛ්‍යා සමාන වෙලා. පූර්ණ සංඛ්‍යා 6 බැගින් සමාන වුණත් පළවෙනි දශම ස්ථානවල පවතින්නේ 8 සහ 7. මේවා අතරින් විශාල වෙන්නේ 8. ඒ නිසා 6.85 තමයි විශාල සංඛ්‍යාව වන්නේ. මෙසේ යම් විදිහකින් පළමු දශම ස්ථාන සමාන වුණොත් අපි ඊළඟට දෙවන දශම ස්ථානය ගැන තමයි සැලකිලිමත් විය යුතු වන්නේ. D උදාහරණය විදිහට මම ගන්නේ 10.87 සමග 2.99. ඉතින් බැලු බැලමුටම ඔබට පේනවා පූර්ණ සංඛ්‍යා 10 තියෙනවා 2 තියෙනවා. එන අනිවාර්යෙන් විශාල වෙන්නේ පූර්ණ සංඛ්‍යා 10. ඒ කියන්නේ 10.87 තමයි විශාල සංඛ්‍යාව වෙන්නේ. ඉතින් ඔබට දැනෙනවා ඇති අර භාග විදිහට ලියනවට වඩා ඊටාම ලේසි කියලා මේ විදිහට සංසන්දනය කරන එක. ඉතින් මේ සඳහා ඔබට පහසු ඕනෑම ක්‍රමයක් භාවිතා කිරීමට ඔබට හැකියාව තියෙනවා. මෙම සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට ලියමු. 5, 8, 13 සහ 3 තමයි පූර්ණ සංඛ්‍යාව වන්නේ. එතකොට ඒවා අතරේ තියෙන කුඩාම පූර්ණ සංඛ්‍යාව වෙන්නේ 3. ඒක අපි 1 කියලා ලකුණු කරගන්නවා. දෙවෙනියට විශාල වෙන්නේ 5. ඒක අංක 2. ඊළඟට 8. ඒක අංක 3 අවසානයේ 13 ලැබෙන්නේ අංක 4. දැන් අපි පිළිවෙලට ලියනවා 3.98 ඊළඟට දෙවෙනියට 5.16 තමයි විශාල වෙන්නේ. ඊළඟට 8.9 විශාල වෙනවා. මෙතන තියෙන විශාලම දශම සංඛ්‍යාව වෙන්නේ 13.04. දැන් මේ ටික අපිට මෙහෙම ක්‍රමා දාලා ලියන්න වගේම අර කට අරින ක්‍රමේ විශාල ලකුණ ඒ විදිහට දාන්නත් පුළුවන්. විශාල පැත්තට තමයි කට ඇරලා තියෙන්නේ. මේ දශම සංඛ්‍යාවල එක ස්ථාන සේරම සමානයි. 2 2 2 2. පළවෙනි දශම ස්ථාන තියෙන්නේ 3 2 3 සහ 3. ඒ කියන්නේ 2 තමයි කුඩාම සංඛ්‍යාව වෙන්නේ. ඒතොර ඒක 1 ඉස්සෙල්ලම ලියවෙන්න ඕනේ ඒක. ඊළඟට එන්නේ 2.3. මේක එතන බිඳුවනේ තියෙන්නේ. අපි ලියලා නැති වුණාට එහෙනම් මේක තමයි දෙවෙනියට ලියන්න ඕනේ. ඔන්න බිඳුවක් දාගමු අපි. ඊළඟට දෙවන දශම ස්ථානවල 6 තියෙනවා 1 තියෙනවා. එහෙනම් 1 තියෙන එක තමයි ඊළඟ එක. 6 තියෙන එක 4 වෙනි එක. විශාලම සංඛ්‍යාව එතකොට 2.3යි 6. දැන් ආරෝහණ පිළිවෙලට ලියනවා 2.28 ඊළඟට 2.3යි බිඳුව එහෙම නැත්නම් 2.3
ඊළඟට එන්නේ 2.3යි 1. ඊළඟට එන්නේ 2.3යි 6. ඉතින් දරුවනේ දැන් ඔබට ඕනෑම දශම සංඛ්‍යාවක් සංසන්දනය කිරීමේ හැකියාව ඇතයි මම සිතනවා. ඉතින් අද මේ කොටස යටතේ අපි දශම සංඛ්‍යා සංසන්දනය ඒ වගේම ඊළඟට දශම සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීම තමයි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ. දශම සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීම. මෙහිදී එක් එක් දශම සංඛ්‍යාවල සමාන ස්ථානීය අගයන් එක යට එක සිටිනසේ ලියාගත් විට සාමාන්‍ය සංඛ්‍යා ලෙසම එකතු කිරීම සහ අඩු කිරීම කරන්නට පුළුවන්. ඒ කියන්නේ තිත යට තිත. ඔව් දැන් අපි 32.5ට 6.87 එකතු කරන විදිය සාකච්ඡා කරමු. මුලින්ම 32.5 ලියා ගන්නවා. හැබැයි ඊට පස්සේ මෙන්න මේ විදිහට 6.87 ලියුවොත් නම් සම්පූර්ණ වැරදි. ඒ නිවැරදි විය යුතුයි මෙන්න මේ ආකාරයට. බලන්න දශම 32 එක කෙලින් ලියා ඇති හැටි. මේ ස්තැන් දෙකට අවශ්‍ය නම් බිංදු දෙකක් දමා ගන්නට අපිට හැකියාව තියෙනවා. එකතු කිරීම සාමාන්‍ය පරිදිමයි. පිළිතුර 39.37යි. අඩු කිරීම වුණත් මේ විදිහමයි. 아무තු වෙනසක් නැහැ. ඒ නිසා දැන් ඔබට පුළුවන් දශම සංඛ්‍යා එකතු කරන්න සහ අඩු කරන්න. 13 අභ්‍යාසය. පළවෙනි ගැටලුව පහත දැක්වෙන එක් එක් සංඛ්‍යා යුගලය අතුරින් වඩා විශාල සංඛ්‍යාව තෝරා ලියන්න. පළවෙනි එකට 0.5, දෙවෙනි එකට 0.6, තුන්වෙනි එකේ උත්තරේ 2.53, හතරවෙනි එකට 3.51, පස්වෙනි එකේ උත්තරේ 7.1, හයවෙනි එකේ උත්තරේ 5.21. දෙවෙනි ගැටලුවේ පහත දැක්වෙන එක් එක් දශම සංඛ්‍යා යුගල සඳහා කුඩා, විශාල හෝ සමාන සංකේත නිවැරදිව යොදන්න. ඔබේ පිළිතුරු වල නිවැරදි බව බලන්න. තුන්වෙනි ගැටලුව ආරෝහණ පිළිවෙලට ලිවීම. එක් එක් දශම සංඛ්‍යාවල ස්ථානීය අගයන් පරීක්ෂාවෙන් මෙම පිළිතුරු ලබාගෙන ඇත. එය තේරුම් ගැනීමට ඔබට තවදුරටත් අපහසු නම් වීඩියෝවේ මුල් කොටස නැවත නරඹන්න. දශම සංසන්දනය තවදුරටත් අධ්‍යයනය කරන්න. 13.4 අභ්‍යාසයේ අගය සොයන්න. පළවෙනි එකේ උත්තරේ 0.4යි. දෙවෙනි එකේ උත්තරේ 0.94යි. තුන්වෙනි එකට 7.87යි. හතරවෙනි එකේ උත්තරේ 7.15යි. පස්වෙනි එකට උත්තරේ 6.55යි. හයවෙනි එකට උත්තරේ 2.0යි. හත්වෙනි එකට උත්තරේ 53.61යි. අටවෙනි එකට උත්තරේ 5.12යි. නවවෙනි එකට උත්තරේ 13.40යි. දහවෙනි එකට උත්තරේ 10.00යි. මුල් සති දෙක තුල විදුලි පරිභෝජනය 45.7යි. අවසන් සති දෙක තුල විදුලි පරිභෝජනය 50.3යි. මාසය තුල මුළු විදුලි පරිභෝජනය 96.0යි. 13.5 අභ්‍යාසය අගය සොයන්න. පළවෙනි එකට 0.4. දෙවෙනි එකේ උත්තරේ 1.1. තුන්වෙනි එකට 0.6. හතරවෙනි එකට 6.18. පස්වෙනි එකට 1.77. හයවෙනි එකට 13.29. හත්වෙනි එකට 14.24. අටවෙනි එකට 1.88. නවවෙනි එකට 60.02. දහවෙනි එකට 0.09. දෙවෙනි ගැටලුව පුතුන් දෙදෙනාට දුන් මුළු ප්‍රමාණය 0.75යි. නිමල්ට ලැබුණු ප්‍රමාණය 0.48යි. එම නිසා සුනිල්ට ලැබුණු ප්‍රමාණය 0.27යි. තුන්වෙනි එක ජලාශයේ පැවති ජල ප්‍රමාණය 0.7යි. විදුලි නිෂ්පාදනයට භාවිතා කළ ප්‍රමාණය 0.15යි. එම නිසා ජලාශයේ ඉතිරි ජල ප්‍රමාණය 0.55යි. හොඳයි එහෙනම් ආදරණීය දුවේ පුතේ අපි මේ පාඩම යටතේ දශම සංඛ්‍යා සංසන්දනය වගේම දශම සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීම පිළිබඳව සාකච්ඡා කරා. ඒ වගේම පෙළ පොතේ ඔබේ අභ්‍යාස වලට පිළිතුරුත් සැපයුවා. එහෙනම් මෙවැනිම පාඩමකින් නැවත හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.